විමුක්ති නිවන් මඟ වැඩසටහන අංක 10 තුන්වෙනි වැඩසටහන තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මගේ මේ සම්බන්ධ වැඩසටහන් පෙළේ දෙවන සීසන් එක නැත්නම් දෙවන වාරයේ ඉදිරිපත් කිරීම. ඉතින් අපි මෙතෙක් සලකා බැලූ වැඩසටහන් එක කල්පනා කරලා බලලා අද මාතෘකාව විදියට මම තෝරගත්තේ අපේ රටේ ශ්‍රී ලංකාවේ දැනට වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා අතරින් මම උන්වහන්සේලාව හඳුනාගෙන තියන්නේ කොහොමද? උන්වහන්සේලා විසින් කරපු ශාසනික සේවය, ඒ වගේම උන්වහන්සේලා පිළිබඳව මගේ කියවීම, මේ කාරණා ගැන ටිකක් ඔබත් එක්ක කතා කරන්න. අනුරාධපුර යුගයේ ආරම්භක සමයේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේ රටට බුදුදහම රැගෙන වැඩිය මිහිඳුරා මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ ධර්ම දූත කණ්ඩායම අපේ රටේ දෙවන පෑතිස් රජතුමාගේ සමයේ බුදුදහම නිල වශයෙන්, ඊට කලිනුත් බුදුදහමේ බලපෑම ආభాෂයේ තිබුණා. මොකද අපේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළා කිහිප වරක්. ඉතින් ඒ නිසා අපේ රටේ බුදුදහමේ බලපෑම, ඒ වගේම බෞද්ධයන් යම්කිසි ආකාරයක ශාසනික ආරම්භයක් තිබුණා. නමුත් නිල වශයෙන් බෞද්ධ ශාසනය ලංකාවේ ස්ථාපනය වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමෙන් පස්සේ. ඉතින් එතෙන් සිට අපේම දේශීය භික්ෂු පරපුරක් අරිට්ට කියන දෙවන පෑතිස් රජතුමාගේ අමාත්‍යතුමාගේ පැවිදි වීමෙන් පසු ආරම්භිච්ච ඒ හෙළ භික්ෂු ශාසනය අපේ රටේ පැවතගෙන ආවා. අනුරාධපුර යුගයේ ඊටාම දීප්තිමත්ව බැබළුණා මේ ශාසනය. ඉන්පසු පොළොන්නරු යුගයේදීත්, ඉන්පසුව පොළොන්නරු යුගයෙන් පසුව ක්‍රමයෙන් රාජධානි නිරිත දිගට සංක්‍රමණය වෙන සමයේදී මේ බුදුදහමට විදේශ ආක්‍රමණවල බලපෑම තදින් තිබුණා. ඉතින් යම් යම් ශාසනික පරිහානීන් සිදු වුණා. ඒකේ කැපී පෙනෙන දෙයක් තමයි කාලිංග මාග ආක්‍රමණය, විශාල විනාශයක් වෙච්ච අවස්ථාව. ඉතින් ඉන්පස්සේ නැවතත් ඉන් සතවර්ෂ 4කට 5කට පමණ පසු බටහිර ජාතීන්ගේ පැමිණීමෙනුත් මේ ශාසනයේ සිදුවෙච්ච පරිහානිය නැත්තම් විනාශය වැඩි වුණා. ඉතින් නමුත් නැවත මහනුවර යුගයේදී අපි මේ අපේ රටේ ශාසනය වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැනි උත්තමයන්ගේ උත්සාහය නිසා නැවත උපසම්පදාව ඇති කරලා මේ අපේ රටේ නැවත ශාසනය යථා තත්ත්වයට පත් කරන්න සෑහෙන කටයුතු ප්‍රමාණයක් සිදු වුණා. මේ අයුරින් පැවතගෙන එන අපේ ශාසනය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී යුගයේදී, ඒ කියන්නේ 1800 ගණන්වල, ඒ වගේම 1900 ගණන්වල මැද භාගයේ දක්වා යම් අභියෝගයන්ට මුහුණ දුන්නා. ඉතින් අපිට මුලින්ම ඒ අභියෝගයන් සමයේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ඒ වලානේ සිද්ධාර්ථ හිමි ආදී උත්තමයන් මූලිකව, ඒ වගේම මිගෙට්ටුවත් ඒ ගුණානන්ද ස්වාමින් වහන්සේ, ඉතින් ඔවුන්ට උපකාරයක් වෙන්න විදේශ පඬිවරු පවා මේ රටට පැමිණියා. හෙන්රි ස්ටිල් ඕල්කොට් මැතිතුමා වැනි. ඉතින් ස්වදේශීය ජනනායකයන් බිහි වුණා. ජාතියේ පියා අනගාരിക ධර්මපාලතුමා, ඒ වගේම එතුමාට මහා ශක්තියක් වෙච්ච වලිසිංහ හරිස්චන්ද්‍රතුමා. මේ අය බෞද්ධ උපාසක භාවයෙන් ගිහි පාක්ෂවයෙන් ඇතැම් විට ඔවුන් සාමාන්‍ය බෞද්ධක උපාසකත්වයේ ඉක්මවා බ්‍රහ්මචාරීව වෙසමින් අනගාരികව මේ ශාසනයට සේවය කරා. ඉතින් එහෙම ආරම්භ වෙච්ච මෑත කාලීන ඉතිහාසයක් සහිත මේ ශාසනය අර පුරාණ යුගයේ සිට පැවතෙන ආපු ශාසනය වගේම මෑත ඉතිහාසය විසින් ප්‍රතිනිර්මාණය කරපු මේ බුද්ධ ශාසනය, නැවත යථා තත්ත්වයට නැගිටවපු මේ බුද්ධ ශාසනය අද අපට දායාද වෙලා තියෙනවා. ඉතින් මේ ශාසනය අද අපිට දායාද වෙලා තියෙන මේ ශාසනය ගැන කල්පනා කරාම අද වැඩවිසෙන ස්වාමින් වහන්සේලා දැන් මේ යටත් විජිත යුගයේ අර ඒ ශාසනික ප්‍රබෝධය නැවත ආරම්භ වෙලා ශාසනයට යම් දුරක් එන්න පුළුවන් වුණා. ඒකට විශාල ශක්තියක් වුණා. ඉන් පස්සේ අපේ මෑත ඉතිහාසයේ අපිට හමු වෙන මහා යතිවරයන් වහන්සේලා, උදාහරණයක් විදියට බලංගොඩ ආනන්ද මෛත්‍රී, අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක මාහිමිපාණන් වහන්සේ, වගේම අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහානායක නාහිමිපාණන් වහන්සේ, වගේම
අම්බලන්ගොඩ ධම්මකුසල මහානායක මාහිමිපාණන් වහන්සේ, පොල්වත්ති බුද්ධදත්ත මහානායක මාහිමිපාණන් වහන්සේ, ඉතින් ඒ වගේම එවැනි අතිපූජ්‍ය යතිවරයන් වහන්සේලා අතර විශේෂයෙන් 1956 වැදගත් ශාසනික සිද්ධිය ආරම්භ වුණා. ඒ තමයි පාලි භාෂාවෙන් පැවතිච්ච නිල වශයෙන් පැවතිච්ච ත්‍රිපිටකය, පුරාණගත ත්‍රිපිටකය, බෞද්ධ රටවල් වල පැතිර තිබුණ ත්‍රිපිටකයකත් අපේ මුල්ම හෙළ පරිවර්තනයෙන් තමයි ත්‍රිපිටකයට පෙරළුනේ. ත්‍රිපිටකය පාලියට පෙරළුනේ මුල් යුගයේ ත්‍රිපිටක විදියට. ඉතින් ඒ ත්‍රිපිටක පොත් වහන්සේලාගේ සිංහල පරිවර්තනය ආරම්භ වුණා මේ 1956 වගේ කාලය වෙනකොට. ඒ ශාසන කර්තව්‍යයට මූලිකත්වය ගත්තේ ලබුගම ලංකානන්ද, අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ. ඉතින් ඒ විදිය උත්තමයන් වහන්සේලාගේ පරිශ්‍රමය නිසා අපේ මේ බුද්ධ ශාසනයේ පර්‍යාප්තිය ආරක්ෂා වුණා. ඉතින් ප්‍රතිපත්තියට ඒ වගේම ප්‍රතිවේදයටත් ඒක තමයි පර්‍යාප්තියේ ආරක්ෂා වීම තමයි ප්‍රධාන සාධකයක් වෙන්නේ. මොකද බුද්ධ වචනේ නිර්මලව වර්තමාන යුගයට උන්වහන්සේලා අපේම භාෂාවෙන් දායාද කළා වගේම ඒක පහසුවක් වුණා විදේශගත අනික් භාෂාවලටත් ත්‍රිපිටකය පරිවර්තනය වෙන්න. ඉතින් ඒ උන්වහන්සේලාගේ වැඩවිසීමෙන් පසුව උන්වහන්සේලාගේ ඊළඟ භික්ෂු පරපුරක් විදියට වර්තමාන ශාසනයට එනකොට අපිට මේ ශාසන සම්ප්‍රදාය අපේ ගම් මට්ටමින් පැතිර පවතින විහාරස්ථාන, ඒ වගේම නගර මට්ටමින් තිබෙන පූජ්‍ය ස්ථාන වල එකතුවක් විදියට පවතිනවා අපගේ විහාරාරාම, අපේ ලක්දෙරණේ අද. ඒ ග්‍රාමවාසී සම්ප්‍රදායට අමතරව පුරාණයේ සිට පැවතින ආරණ්‍යගත භික්ෂු සම්ප්‍රදායට අනුකූල ආරණ්‍ය පද්ධතියක් ශ්‍රී ලංකාවේ තියෙනවා. ඉන් ප්‍රධාන ස්ථානයක් ගන්නවා ශ්‍රී කල්යාණි ධර්ම යෝගාශ්‍රම සංස්ථාව. ඉතින් අපි ආදරයෙන් ගෞරවයෙන් මහත් භක්තියෙන් සිහිපත් කරන මේ අවස්ථාවේ අපවත් වී වදාලා අතිපූජ්‍ය නා වූයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ. උන්වහන්සේ තමයි මේ ආරණ්‍යගත භික්ෂු සම්ප්‍රදායට මෑත කාලීන විශාල සේවයක් කර යතිවරයන් වහන්සේ නමක්. ඉතින් ඒ ආරණ්‍යගත භික්ෂු සම්ප්‍රදාය මූලික කරගෙන, ඒ වගේම අපේ ග්‍රාමවාසී භික්ෂු පරපුර මූලික කරගෙන මේ ශාසන පද්ධතිය ශාසනය තුල අර විහාරස්ථාන මට්ටමින් බෞද්ධ පාලි සාහිත්‍ය ආරක්ෂා වුණා, පර්‍යාප්තිය ආරක්ෂා වුණා, ප්‍රතිපත්තිගරුක සංඝයා වැඩ සිටියා. ප්‍රතිවේදය ලැබූ සංඝයා පිළිබඳවත් අපට විශ්වාසයක් ඒ නිසා ඇති වෙනවා. ඉතින් මෙවැනි යුගයක් අද තියෙන ශාසනය ගැන කතා කරද්දී මේ ශාසන සම්ප්‍රදායේ මේ උත්තමයන් වහන්සේලා අපි මේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් වර්තමාන අපේ රටේ ශාසනික නිකායන් 3ක් තියෙනවා. ඒ තමයි මල්වතු සියම් නිකාය, එහි මල්වතු හාස්ගිරි පාර්ශවය වයි පාලනය වෙන්නේ. ඒ නිකායවල ශාසනික පරිපාලනය ඒ මහානායක ස්වාමින් වහන්සේලා විසින් සිදු කරනවා. ඒ වගේම අමරපුර සහ රාමඤ්ඤ කියන නිකායන් දෙකක් තියෙනවා. ඉතින් මේවයිත් ඒ ශාසනික ප්‍රධානීන් සිටිනවා. ඉතින් මේ ශාසනික ප්‍රධානීන් සහිත මේ වර්තමාන මේ පරිපාලන වැඩපිළිවෙල විශේෂයෙන් යටත් විජිත යුගයත් එක්ක ඇතිවෙච්ච කාරණයක් ශාසනයේ. නමුත් මූලිකව භාග්‍යවතුන් වහන්සේ පනවපු භික්ෂු විනය පවතින්නේ මූලික වශයෙන් ඒ විනය ආරක්ෂා කරන ගමන්ම යම්කිසි අතිරේක පරිපාලන ක්‍රමවේදයකුත් මේ ශාසනය තුල වර්තමානයේ ගොඩනගාගෙන තියෙනවා. ඒක ගැන තමයි මම මේ නිකායන් විදියට සඳහන් කළේ. ඉතින් කොහොම වුණත් අපි වර්තමානයේ වැඩ සිටින යතිවරයන් වහන්සේලා ගැන කල්පනා කරොත් මම නිරීක්ෂණය කර කාරණයක් ප්‍රධාන වශයෙන් වැදගත් යතිවරයන් වහන්සේලා රැසක් බිහි කරලා තියෙන නිකාය තමයි අමරපුර මහා නිකාය. මම අද සඳහන් කරන ස්වාමීන් වහන්සේලා රැසක්ම හමු වෙන්නේ මේ කියන අමරපුර නිකායෙන් වීමයි ඊට හේතුව. මුලින්ම මට වර්තමාන යතිවරයන් වහන්සේලා අතරින් සඳහන් කරන්න ඕනේ මහමෙවුනා ශාසනික මණ්ඩලය බිහි කරපු අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අමරපුර නිකායටයි අයිති. ඉතින් උන්වහන්සේගේ ශාසනික දූරාවලිය තුල උන්වහන්සේ අයත් වෙන ශාසනික දූරාවලිය උන්වහන්සේ කවර ස්ථානයක හිටියත් ශ්‍රී ලංකාවට යම්කිසි නිල නොවන මට්ටමකින් උන්වහන්සේ යම්කිසි මහා ස්ථවිරයන් වහන්සේ නමක් අපේ ශාසනයට අද. මොකද උන්වහන්සේ විසින් කරපු විශාල ශාසනික මෙහෙවර නිසා.
අර මුල් බුදු සමය නැවත ඉස්මතු කරගන්න ගත්ත උත්සාහයක්, ප්‍රශස්ත උත්සාහයක්. ඒ වගේම බහමෙවුනා ඒ ශාසනික අසපු පද්ධතිය තුලින් ධර්මය නැවත ඉස්මතු කරන්න ගත්ත උත්සාහය, විශේෂයෙන් සරල සිංහල භාෂාවෙන් ත්‍රිපිටකයේ තිබෙන බෞද්ධ සූත්‍ර ජනගත කිරීමේ විශේෂ උත්සාහයක් උන්වහන්සේ සිදු කළා. ඒ නිසා මෑත කාලීන බෞද්ධයන් බොහෝ දෙනෙකුට අර බුදු සමයේ සූත්‍රවල තියෙන ධර්මානුකූල අදහස් තමන්ගේ ඒ ධාර්මික ගවේෂණයට යොදා ගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒක වැදගත් කාරණයක් විදිහට දක්වන්න ඕනේ මේ කිරිබත්ගොඩ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ ශාසනික සේවය ගැන කතා කරත්. ඉතින් ඒ වගේම තමයි ආරණ්‍යවත ස්වාමීන් වහන්සේලා අතරින් මගේ විශේෂ ගෞරවයක් තියෙනවා රාජගිරිය ආර්ය ඥාන ස්වාමීන් වහන්සේට. උන්වහන්සේගේ මහරහතුන් වැඩි මග දහම් පරියායත් ඊටාම ප්‍රයෝජනවත් වුණා මෙරට ලාංකික බෞද්ධයට ඔවුන්ගේ ශ්‍රද්ධාව වර්ධනය කරගන්න. මෙරට බෞද්ධ මධ්‍යස්ථානය වශයෙන් දකුණු ආසියාවේ බෞද්ධ මධ්‍යස්ථානයක් විදියට මෙරට ඒ කටයුතු දියුණු කරා පූජ්‍ය කිරම විමල ජෝති මාහිමිපාණන් වහන්සේ. ඒ වගේම මෙරට භික්ෂු මධ්‍යස්ථාන උදාහරණයක් වශයෙන් ගිලන් භික්ෂු මධ්‍යස්ථාන, ඒ වගේම තවත් ශාසනික කටයුතු රැසක් දායාද කරා ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ වැනි උතුමන් වහන්සේලා. ඒ වගේම විදෙස් ධර්ම ප්‍රචාරයේ යෙදෙන වැලිමඩ ජිලාලංකාර ස්වාමින් වහන්සේ වගේ උත්තමයන් ගැනත් අපි ඊටාම ආදරෙන් සිහි කරන්න ඕනේ. ඉතින් මේ තමයි වර්තමාන අපේ ශාසනික සේවයේ කැපී පෙනෙන ස්වාමින් වහන්සේලා. ඒ වගේම මේ ධර්මදේශනා විශේෂයෙන් ඒ ධර්ම දේශනා කිරීම අතින් අපේ රටේ මෑත භාගයේදී ප්‍රසිද්ධියටපත් ස්වාමින් වහන්සේලා, මගේ ප්‍රසාදයටපත් වෙච්ච ස්වාමින් වහන්සේලා කීප නමක් ඉන්නවා. අලුත්ගම්ගොඩ ඥානවීර ස්වාමින් වහන්සේ, ඒ වගේම කලින් පිටිදුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ විදියට හඳුන්වපු වර්තමානයේ සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ විදියට හඳුන්වන ස්වාමින් වහන්සේ, ඒ වගේම කළුතර ප්‍රදේශයේ තමන්ගේ නිජබිම වෙච්ච නක්කාවත්තේ බුද්ධ පරායන ස්වාමින් වහන්සේ, ඒ වගේම ගාල්ල ප්‍රදේශයෙන් තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමින් වහන්සේ, ඒ වගේම මම මේ වර්තමාන යුගයේ ධර්ම දේශනා ශක්තියෙන් ඉතා ඉහළ භික්ෂුන් වහන්සේලා විදියට මම හඳුන්වා දෙන්න කැමතියි. ඉතින් මේ සඳහන් කරපු පූජනීය උතුමන් වහන්සේලා, ඒ පූජ්‍ය උතුමන් වහන්සේලා ධර්ම දේශනා කෞශල්‍යයේ වගේම ධර්ම කාරණා ඉස්මතු කිරීම අතින් යම් අවධානයක් සමාජයේ ලබාගෙන තියෙනවා. ඒ වගේම යම් පිරිසකට තමන්ගේ ඒ ධර්මානුකූල අවබෝධය ලබා දෙන්නත් උන්වහන්සේලාට හැකි වෙලා තියෙනවා. ඉතින් මෑත කාලේනේ බුදු සසුනේ යම් යම් දාර්ශනික මට්ටමේ සාකච්ඡා ඇති කරන්න උන්වහන්සේලාගේ වැඩසටහන් හේතු වුණා. ඉතින් ඒ ගැන ඒ ධර්ම කාරණා ඉදිරිපත් කරපු ඒ කාරණා ඉදිරිපත් කිරීමේ පිළිවෙල ගැන බෞද්ධ ධර්මානුකූල විග්‍රහයකින් බැලුවහම යම් කිසි ප්‍රසාදයක් අපගේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි උන්වහන්සේලාගේ නාමයන් සඳහන් කළා. විශේෂයෙන් තිත්තගරු අතිපූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ පසුගිය කාලේ අපේ රටේ බෞද්ධ ප්‍රජාවට අභිධර්මය ජනගත කරන්න විශාල පරිශ්‍රමයක් දරපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේලාගේ ශාසනික ක්‍රියාකාරකම් ඇතැම් විට සමාජයේ විවේචනයට ලක් වුණා. විශේෂයෙන් මේ පූජ්‍ය සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ වගේම පූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමින් වහන්සේගේ නමුත් ටිකක් විමර්ශනාත්මක ඇසකින් බැලුවහම මේවයි එහෙම විවේචනය කරන්න, විශාල වශයෙන් එහෙම විවේචනය කරන්න ශාසන අගතිගාමී ස්වරූපයක් බෞද්ධයන් විදියට අපි පරීක්ෂාවෙන් මේ බැලුවොත් මගේ අදහස නම් අපට එවැනි දෙයක් කියන්න අපහසුයි. ශාසන සම්ප්‍රදාය පිළිබඳ උන්වහන්සේලාගේ ශාසන සම්ප්‍රදායන් පිළිබඳව ඇතැම් විට උන්වහන්සේලා දෙන අර්ථකථන එක්ක බහුතර බෞද්ධ ප්‍රජාවට එකඟ වෙන්න බැරි අවස්ථා තියෙනවා. ඒක මම ප්‍රායෝගිකව දැකපු දෙයක්. ඉතින් ඒ තැන්වලදී අපි බෞද්ධයන් විදියට අපේ අදහස නැත්නම් ඒ ශාසනික වශයෙන් බෞද්ධ ප්‍රජාවගේ අදහස ඉස්මතු කරලා
උන්වහන්සේලාගේ වැඩපිළිවෙල ඊට අනුකූල වෙන විදියට යම් වෙනස්කම් කරන්න අපි බෞද්ධ ප්‍රජාව යෝජනා කළ යුතුයි. ඒ විදිහට අපේ මේ ශාසනයේ ආරක්ෂාව සඳහා ඉදිරි පියවර ගන්නවා මිසක් සාමාන්‍යයෙන් ප්‍රඥාව තියෙන අය බෞද්ධ විද්වතුන් ඉදිරිපත් වෙලා උන්වහන්සේලා ඉදිරිපත් කරන ධර්මය පිළිබඳ යම් විමර්ශනයක් කරලා එහි තිබෙන වැදගත් කාරණා සමාජයට ගෙනියන්න ඕනේ කියන එකයි මගේ නම් අදහස. ඉතින් ඒ වගේම අපි තවදුරටත් කතා කළොත් මේ මෑත කාලීනව ඇතැම් ස්වාමින් වහන්සේලා මේ බුද්ධ වචනය වෙනස් කරන ක්‍රියාපිළිවෙලක නිරත වෙලා සිටියා ඉන්න බව පේනවා. උදාහරණයක් විදිහට මේ බුදුන් වහන්සේ ලංකාවේ උපන් තැනන් වහන්සේ කෙනෙක් විදිහට ඉදිරිපත් කරන මතධාරීන් පිරිස, ඒ වගේම බුද්ධ වචනේ පාලි නිරුක්තයට විකෘති අර්ථකථන දෙන පිරිස මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් විද්වත් බෞද්ධ ප්‍රජාව මේ සම්බන්ධයෙන් ඉදිරියට ඇවිල්ලා මේක තර්කානුකූලව මේ දුර්මත ඛණ්ඩනය කළා ශාසනය බේරගන්න අවශ්‍යයි. ඉතින් එවැනි දරුණු විනාශයන් වළක්වා ගැනීම බෞද්ධ අපි කවුරුත් අවදියෙන් හිඳ කළ යුතු කාරණයක්. ඉතින් මෙතෙන්දි කියන්න ඕනේ බුද්ධ වචනය හැම වෙලාවෙම ඉස්මතු කරන්න ඕනේ. කිසි කෙනෙකුගේ පෞද්ගලික අර්ථකථන නෙවෙයි ශාසනය ආරක්ෂා වෙන්නේ පිවිතුරු බුද්ධ වචනය ඉස්මතු කරොත් කියන කාරණේ විශේෂයෙන් හැම වෙලාවෙම සඳහන් කරන්න අවශ්‍යයි. ඉතින් මම ওই විදිහට වර්තමානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා පිළිබඳව මගේ අදහස ඉදිරිපත් කළා. මෙතෙන්දී තවත් කාරණයක් ඉදිරිපත් කරන්න ඕනේ. මේ බුද්ධ වචනය අද ස්වාමින් වහන්සේලා දේශනා කරද්දී මම හඳුනාගත්ත ප්‍රධාන ආකාර දෙකක්. එකක් තමයි සමස්ත ත්‍රිපිටකයම අරගෙන ඒක පොදු ප්‍රස්තුතයක් විදියට අදහසක් ඉදිරිපත් වෙන විදියට දේශනා කරනවා. ඒක මූල ධර්ම මට්ටමේ දේශනාවක්. ඒ වගේම ඔය දැන් මම සඳහන් කරපු පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා මේ ත්‍රිපිටකය පොදුවේ උකහාගෙන අභිධර්මය පොදුවේ උකහාගෙන පොදු දේශනාවක් ඉදිරිපත් කරනවා. තවත් ස්වාමින් වහන්සේලා මේ ත්‍රිපිටකයේ බුද්ධ වචනේ සූත්‍රගත විදියට වෙන වෙනම උපුටමින් සූත්‍රවල පදානුසාරය දක්වා ගිහිල්ලා උපුටාගෙන ධර්ම දේශනා කරනවා. ඉතින් ඒක යම් විදියක විශ්ලේෂණාත්මක ධර්ම දේශනාවක්. ඉතින් මේ ආකාර දෙකේ ධර්ම දේශනා අද අපේ ශ්‍රී ලංකාවේ ශාසන සම්ප්‍රදායේ හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක මගේ පෞද්ගලික මතයක් මම මේ ඉදිරිපත් කරේ මේ කොටසේ. ඉතින් අන්න ඒ අනුව මම මේ ආකාර දෙක මම න්‍යෂ්ටික නැත්තම් කෝර් දේශනා, පර්යන්ත දේශනා, ඒ වගේම සම්පූර්ණ ත්‍රිපිටකයේ මූලාශ්‍රගත දේශනා, ප්‍රමාණාත්මක දේශනා කියන ආකාර දෙක ගැන මම කියන්නත් කැමතියි මේ වීඩියෝ එකේදී. ඒ මං කිව්ව දෙවෙනි ආකාරය කියන්නේ විශ්ලේෂක ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේ නමක් විදියට එල්ලාවල විජිතානන්ද ස්වාමින් වහන්සේ මට මතක් වෙනවා මේ අවස්ථාවේ. ඉතින් මම මේ කිව්ව ස්වාමින් වහන්සේලා අද වර්තමාන බෞද්ධ සමාජයට බුද්ධ වචනේ ප්‍රකාශ කරන උතුමන් පිරිස විදියට අතරේ ප්‍රධාන ස්ථානයක ඉන්නවයි කියලා මට කියන්න පුළුවන්. විදේශවල වැඩ සිටපු ලෝක ප්‍රසිද්ධ අතිවරයන් වහන්සේලා ඔබ දන්නවා ඇති අජාන්චා වැනි එවැනි උතුමන් වහන්සේලාගේ වැනි වර්තමානයේ වැඩ සිටින ආජාන් බ්‍රහ්මවංශෝ බ්‍රහ්මමාලි එවැනි යතිවරයන් වහන්සේලා වැනි සමාජයට බෞද්ධ දර්ශනය බුද්ධ වචනේ ඉස්මතු කරන ස්වාමින් වහන්සේලා අපේ මේ ලක් දෙරණෙන් ලෝකයට මඟ පෙන්වන්න වැඩ වාසය කරන යුගයක් මං හිතන්නේ අද එළඹිලා තියෙනවායි කියලා කියන්න පුළුවන්. මොකද ජාත්‍යන්තරව ලංකාවේ බුදුදහමට තියෙන පිළිගැනීම දිහා බැලුවම අපිට ඒක නැහැ කියන්න බෑ. ඉතින් ඒකත් අපිට අද සතුටු වෙන්න තියෙන කාරණයක් බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන්. ඉතින් මේ උතුම් බුද්ධ ශාසනය පහළ වෙලා තියෙන අවස්ථාවේ ඒ ශාසනය ඇසුරු කරලා නොපමාව මේ ලැබූ උතුම් මිනිස් බවින් ප්‍රයෝජනය ගන්න කියන පණිවිඩය මතක් කරමින් මේ උතුම් බුද්ධ ශාසනය ගැන ඔබ තුල යම් අදහසක් අද විසෙන ස්වාමින් වහන්සේලා පිළිබඳව ඔබ තුල යම් අදහසක් මම ඇති කළා. ඉතින් මම හිතනවා ඒ කරුණු දැක්වීම ඔබත් විශ්ලේෂණය කළා ඔබේ
ශ්‍රද්ධාව වර්ධනය කරන් මේ බුද්ධ ශාසනයට අනුකූල වෙන්නේ. ඒක තමයි මේ මිනිස් ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න තියෙන හොඳම අවස්ථාව. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජයෙන් ජය වේවා. මම සුරච්චාමර විමුක්ති නිවන් මඟ වැඩසටහන දෙවෙනි අදියරේ. ස්තුතියි.